ජාතිය වේද. කුමක් නැති කල්ලි ජාතිය නොවේ දැයි පිරික්සයි. පරිමංසන සූත්‍රයේ පිරික්සනවා කියනවා ඒ ආර්ය ශාවක. හොඳද? ඒතේ මේ පිරික්සන්නේ ජාතිය භවයේ නිදාන කොට ඇත්තේ කියලා යාට තේරෙන්න ගන්නවලු. ජාතිය භවයේ නිදාන කොට. ඇත්තේ. එතකොට භවය කියන්නේ මව් කුසල. මේක මව් කුසේ කතන්දරේට අයින් කරලා බලන්න ඕන එක. ඔව්. ජාතිය කියන්නේ ඉපදීමනේ. මේ ඉපදීම කුමක් හේතු කරගෙනද? භවය නිදාන කොට ඇත්තේය. භවය සමුදය කොට ඇත්තේය. භවය ජාති කොට ඇත්තේය. භවය ප්‍රභව කොට ඇත්තේය. භවය ඇති කල්ලි ජාතිය වේ. භවය නිසායි ජාතිය තියෙන්නේ. ඉතින් මේක මෙහෙම බෑ. මේක හොඳට නුවණින් මේක බලන්න ඕන. භවය නැති කල්ලි ජාතිය නොවේ. ඇයි මෙසේ දැනගන්නේ? එතේ මේ භවය කියන එක විස්තර කරන්න. කාම භවය, රූප භවය, අරූප භවය. 11 කාම ලෝකයක් තියෙනවානේ. ඒක මේ භවය. 11 කාම ලෝකේ. ඒක රූපී බ්‍රහ්ම ලෝක තියෙනවානේ. නේද? අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ භවය ඇති කල්ලි ජාතිය වෙන්නේ. ජාතිය වෙන්නේ. ඔව්. භවය ඇති කල්ලි කියන්නේ මෙහෙම කාම ලෝක තියෙනවා, මෙහෙම රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා කියන අදහසක් තියෙනවා නේද? ඔව්. අන්න ඒක තියෙනකොට උපැත්ති සිදු වෙනවා. උපැත්ති සිදු වෙනවා. හරි. නැවත උපැත් ජාතියකට යනවා. ඔව්. හොඳද? එතකොට මේක මේ යනවා කියන කතාව මේ කොහකට යනවා නෙවෙයි මේක හරි ගැඹුරුයි මේ පටිච්චසමුප්පාදය. ඒක හේතු කරගෙන ඵලයක් හට ගන්න ජාතිය කියන්නේ. ඔව් ජාතියට හේතුව එහෙම අදහසක් තියෙන නිසා. ආන්න හරි. දැන් මම කියනවා යාට මොනවා කරත් අපිට දැන් උපැත්තියක් තියෙනවනේ මහත්තයෝ කියලා. හොඳද? උපැත්තියක් තියෙනවා කිව්වම ඔයාට අර මම මේ භවය තමයි පෙන්නන්නේ. භවයක් තියෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවයක් තියෙනවා. නැවත ඉතින් ওই තුනෙන් එක අපි උපදිනවනේ අනිවාර්යෙන්. නේද? අන්න මේ ජාතිය ඇති වෙන්නේ අර භවය හේතු කරගෙනයි. හොඳද? මම භවයන් නැති බව දැක්කොත්. කියන්නේ නැවත ඉපදීමක් නැති බව දැක්කොත්. ජාතියක් නෑ. ජාතිය නෑ. අන්න ජාතිය නැති කල්ලි භවය නෑ. නෑ භවය නැති කල්ලි ජාතිය සිදු වෙන්නේ නැහැ කියනවා. හොඳද? භවය නැති කල්ලි මේ ජාතිය නොවේ. භවය නැති කල්ලි ජාතිය නොවේ. හැබැයි ජාතිය නැති කල්ලි භවය නොවේ නෙමෙයි. හොඳේ. එහෙම දෙන්නේ නැහැ කවදාවත්. අයි මූල හේතු ටිකනේ අර කියන්නේ. ඔව්. භවය දැන් භවයක් තියෙන නිසායි අපිට නැවත උප්පත්තියක් තියෙනවා. අපේ අදහසක් තියෙනවා නැවත උප්පත්තියක් තියෙනවා. ඒකට හේතුව දිවි ලෝක හය උඩ තියෙනවා. මේක මනුෂ්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක ටික ඊටත් උඩින් තියෙනවා. ආකාසන්ත අරූපී ධ්‍යාන ටික ඊටත් උඩින් තියෙන බ්‍රහ්ම ලෝකෙද මේ වගේ නොදැක්ක ලෝකයක් මනසෙන් මේ හදාගෙන ඉන්නවා. අපි දැක්කොත් දැන් මේක මනුෂ්‍ය ලෝකේ. ඈ? පේනන්නේ මේ විලු ගහ ගන්නවද මනුෂ්‍ය ලෝකේ? එයා දන්නවද මනුෂ්‍ය ලෝකේ ඉන්නා කියලා? නෑ. ඔයාගේ ඇහැ දන්නවද මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙක් කියලා? කන දන්නවද? නැහැ. ඇහැට පෙනෙන රූපේ දන්නවද මේ මනුෂ්‍ය ලෝක කියලා? ඒත් නැහැ. ඇහැට රූපේ ගැටුණාම ආ මිනිස්සෙක් කියන අදහස නෙමෙයි තියෙන්නේ. අදහස කවදාවත් ඇහැට පේනවද? මේ පොළොව දන්නවද මනුෂ්‍ය ලෝක කියලා? මේ අහස දන්නවද මනුෂ්‍ය ලෝක කියලා? අපි හිතන එකක් නෙවෙයි තියෙන්නේ. බල්ලට සාපේක්ෂව තිරිසන් ලෝක. ඈ? බල්ලට සාපේක්ෂව උදේ ලෝක. අපි බල්ල දෙක බල්ලෙක් කියලා අපි හිතනවා මිසක ඌ දන්නවද බල්ලෙක් කියලා? ඌට උගේ ලෝක. දැන් මේ රූපේ දන්නවද මිනිස්සෙක් කියලා? පුරුෂයෙක් කියලා දන්නවද? මේ ඔක්කොම අපේ සිතුවිලි නෙවෙයිද? ඉතින් ඔතන භවයේ තියෙන. භවය. ඈ? 11 කාම ලෝකේ අපි දිවි ලෝකේ අහසේ තියනවා කියනවා. කවුද අප්ප දැක්කේ ඕක? කවුද දැක්කේ? නේද? බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ අපේ සිතක් ගැනයි. සිතක ඇති වෙන සංකල්ප. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මාන්නේ ඔබලගේ සිතේ ඇති වෙන සංකල්පේ 11 කාම ලෝකේ කියන්නේ සංකල්ප 11. ඒ කියන්නේ අපේ උපැත්තිය දෙන භූමිය 11. හොඳද? මෙහෙම දිවි ලෝක 6ක් තියෙනවා. මේක මනුෂ්‍ය ලෝකේ 4 අපාය. 11යි. නේද? එතකොට මෙන්න මේ වගේ නිරේ කියලා එකක් තියෙනවා, ත්‍රිසංග පාගයක් තියෙනවා, පෙරේත ලෝකේ තියෙනවා, අසුර ලෝකෙක තියෙනවා කියලා දැන් අපිට කවුරු හරි කිව්වද ඕක? දැන් පෙරේත තියෙන මේ ලෝකේ නේද? අපි දැන් සම්මුතියෙන් ගත්තොත්. හොඳද?
දැන් අපිට මේක මනුස්ස ලෝකේ වුණාගේ උන්ගේ අපි ගන්නවල ඉන්නේ. උන්ට උන්ගේ ලෝකේ. දෙන්නෙකුට ඉන්න බෑනේ. ඉතින් අපි කරන වැඩේ අර මෙයාම. ඕක තමයි කරන්නේ. අපිට උන් දුර්වලයිනේ. එතනක් ඉන්න හොඳ බඩු. යන්නේ උන් එහෙම ලේසියෙන්. ඔව් විනාශ කරන පවුල් විනාශ කරලා දාන කේන්ති කියෝ. ඒ වගේ ප්‍රබල පෙරේතයෝ ඉන්නවා. භූතයෝ ඉන්නවා. අපිට පේන්නේ නැති එකට එක හේතුවක්. පිළිගන්නේ නැති එක. ඔව්. අපි හිතන මේක මනුස්ස ලෝකෙම තමයි කියන්නේ. ඔව්. සමහර කෙනෙක්ට ඡායාරෝමය පේනවා ඉන්නවා. හොඳද? දැන් බලනකොට අපිට මේක මනුස්ස ලෝකේ වගේ මේ දැන් අපි හොඳට මැණික් එහෙම ඔබවලා මේ කණුවක් හදලා තියෙනවා. නේද? බල්ලෙක් කැලෝකට චූ කරලා යන්නේ නැද්ද? මැණික් නෙමෙයි රත්තරන් ඇල්ලුවා ඌ චූ කරලා යනවා. ඌ දන්නේ රත්තරන් කියනවා කියලා. ඌට අදාළ ඌ ගහකට චූ කරනවා වගේ ඌ ඔක චූ කරලා යනවා. ඌට ගන්නන්නේ නැහැ. ඒක ඌගේ ලෝකේ. නේද? ඉතින් ඒ නිසා අපේ ලෝකේ රැක ගන්න ඕන නිසා අපි ඌට ගහනවා. ඌ එළවනවා. දැන් අපි මේ සංකල්පයට අනුව නෙමෙයි ඔක තියෙන්නේ. නේද? දැන් ඌ හිතන්නේ මේ කණුවක් තියෙන ඌ ඒක මුත්‍රා කරලා යනවා. අපි හිතන එක අපේ කියලා. මැණික් කරෝමය තියෙන පෙරේතෙක් හිටු එයා අල්ලගෙන ඒක එහෙ. දැන් අපි කාටද අයිති මේක? කාටවත් අයිති නෑ. අපි හිතන සංකල්ප අනුවයි අපි ලෝකේ අල්ලගෙන තියෙන්නේ. අපි ලෝකේ අල්ලගෙන තියන්නේ අපිට අයිති දෙයක් නෙවෙයි. අපිට අයිති නැති ධර්මයක්මයි. ඒකයි මෙතන මේ භවය කියන එක අපේ චින්තන විනාශය. මේ පටිච්චසමුපාදය භෞතික මට්ටමින් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. තේරුණාද? ඒකයි පටිච්චසමුපාදයේ තරම් දරුණු මේක අයිතේ පටිච්චසමුපාදයේ ගෝචර වෙන්නේ ප්‍රඥාවට. විඥාණයට නෙවෙයි. විඥාණයකට කවදාවත් මේ බුදුදහම විඥාණයට හම්බ වෙන්නේ නැහැ. විඥාණයට හම්බ වෙන දේ තමයි මගේ බිරිඳට පිළිසින ගැනීමක් ඇති. පෙර ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඔන්න විඥාණය දැන ගැනීම. ප්‍රඥාව දැක්කෝ ප්‍රඥාවට පේනවා එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ කියලා. තේරෙනවද? ඉතින් ඒකත් එක්ක මේ ජාතිය කියන මේ කාරණාව මේ ජාතියක් හටගන්නේ භවයේ හේතු කරගෙන. අපිට උපදින්න තැනක් තිබුණොත් තමයි ජාතියක් තියෙන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ නැවත උපදීම නැති කරන්න. ජාතිය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න ඕනේ. ඉපදීම නැති කරන්න නම්. ජාතිය නැති කරන්න නම් භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න කොහොමද? මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන වගේ සංකල්ප ටිකක් කියලා මම හඳුනා ගන්නවා. අන්න සංඛාර. මට්ටමක් නැහැ කියලාද නේ. ඔව්. හොඳද? අන්න සංඛාර. හොඳද? පුඤ්ඤාපි සංඛාරයට කියනවා පින් කියන එක භෞතික මට්ටමින් කියන එකත් අපි චේතනාවක්ද? චේතනාව. පටිසම්පatti කියන්නේ චේතනාව. පින් සිත. ඕක මේ එළියෙන් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි ඔය කතන්දරේ. ඔය නාම රූපේ එළියෙන් පෙන්වන්න බෑ. තේරුණාද? ඒ වගේම එකපාරට කෙනෙකුට ඇතුලෙන් පෙන්වන්න බෑ. එච්චරට මේක සියුම් ධර්මයක්. නාම රූප කියන්නේ චිත්තයිසික ධර්මයක්. තේරුණාද? නාමයට කියනවා මේ චෛසික කියලා, රූපෙට කියනවා චිත්ත කියලා. ඔක තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා අපි මේවා මේ ලේසි නෑ මේ බුදුදහම මේ විදිහට අමාරු නිසාමයි උරුම් වෙන්නේ. දැන් කොහොම හරි අපි ಜಾති නැති කරන්න මොකද්ද කරන්න ඕන? භවේ නැති කරන්න ඕන. කාම භවේ. කාම භවේ කොහෙද තියෙන්නේ? දැන් මේ ගස් කොළන්, මේ යාන වාහන, මේ මහ පොළොව, මේ පේන මේ වටාපිට ගන්නවද මනුස්ස ලෝකේ කියලා? දැන් මේ පේන ස්වභාවයත් එක්ක අපි අපේ නෙවෙයි සංකල්පයක් තියෙන මේක මනුස්ස ලෝකේ කියලා. ඉතින් අපේ සංකල්පයන්. අපි හිතන දේ මිසක මේ ගහ දන්නවද වෙලු ගහක් කියලා? මෙයා දන්නවද මේ මනුස්ස ලෝකේ මේ පන්සලක තියෙන කියලා? එයා දන්නේ නැහැ. හැබැයි ඔයගලගේ චේතනාවට අනුව මගෙන් අහන දු වෙලු ගෙඩිය කඩන් කෑවොත් අකුසලයක්. දැන් මේක සාංගික දේපලක් කියලා. සාංගික දේපලක් උනේ කලින් මේ හිටියේ ගිහි මිනිස්සු ටිකක්. ඒ පාර මට සිතින් පූජා කළා. එතනින්ද මේක සාංගික වෙන්නේ භෞතික මට්ටමින්ද? ඔය හාමුදුරුවෝ ඊට කන විකුණන්නේ. සාංගික නිසාද? ඒ වෙච්ච සල්ලි දීලා ගත්තට පස්සේ ඒ ගිහි මිනිස්සුන්ගේ එක. ඒ මිනිස්සු ඔප්පු හදාගෙන සෝකේ තියෙනවා.
ඒතකොට මේ භෞතික ලෝකෙද සාංගික වෙන්නේ තමන්ගේ චේතනාවට අනුව තියෙන ධර්මයක්ද? සංකල්පය සාංගික වෙලා තියෙන්නේ. ඔතන අල්ල ගන්නවා. අකුසලයේ සිද්ධ වෙන්නේ දැන්. චේතනාවට. ඕ දැන් මේක අඩංගිය එකේදී නෙමෙයි අකුසලයේ සිද්ධ වෙන්නේ. කවදාකම හරි ඔයා දැනගන්නවා ඒක වැරද්දක් කියලා. අන්න එදාට තමයි අකුසලයේ වෙන්නේ නේද? අනිවාර්යයෙන්. එතකන් අකුසලයේ නෙමෙයි. නෑ. ඒ දැනගැනීම තියෙනවා නේද? ඔයා දැනගන්න කොතනකදී හරි කවදාක හරි මේක වැරදි වැඩක් කියලා. දැන් අපි මෙතන මේක තෝරගන්න එකක් ගන්නවද? අපි ಜಾතිය නැති කරන්න නම් ಜಾතිය හටගෙන තියෙන භවයක් නිසා අපිට උපදින්න ලෝකවල තියෙන නිසායි. ওই ලෝකවල ටික තියෙන්නේ කොහක්වත් නෙවෙයි මගේ සංකල්පයට සාපේක්ෂ චේතනාවට. චේතනම් බික්කවේ කම්මංග දායි. මහන්නේ ඔයගලගේ චේතනාවයි කර්මය. එන සිතිවිලි වලට අනුව ඉපදීමක් තියෙන්නේ. ඔයාගේ රූප ඔය ඝන රූපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් ඝන රූපයක් නැහැ කොහක්වත් උප්පැත්තියට. ඕකයක් නැහැ දිව්‍ය ලෝකේ. ඔයාගේ සිතයි යන්නේ. අපි එහෙම ගමුකෝ. නැත්නම් මේක අමාරුනේ කියන්නේ. ඔයාගේ සිත තමයි යන්නේ. ඔයාගේ සිත කොහොක්වත් යන්නේ නැහැ. මෙතන මේ ඔයාගේ සිත කියන තැන තමයි ඔය ලෝකවල 26ම තියෙන්නේ. 31ම තියෙන්නේ. ඔයාගේ සිතේ තමයි තියෙන්නේ. හොඳද? ඔයාගේ සිතට එන gati අනුව ඕකේ එකක් ඉදිරිපත් කරනවා. අන්න ඒකට කියන භවය. දැන් භවයේ තියෙන්නේ කොහෙද? අපේ සිතේමයි තියෙන්නේ භවය. භවය කියන එක භෞතික මට්ටමින් මේක මනුස්ස ලෝකෙ නෙවෙයි. තේරුණාද? අපිව මාතර කියන හදාගෙන අර ටවම දන්නවද මාතර කියලා? අර මහපාරවල් දන්නවද? ගස් කොළන් බිල්ඩින් ටික දන්නවද මම මාතර කියලා? අපි සංකල්පයක් නෙවෙයිද? එතකොට මේ ලංකාව අහවල් ප්‍රදේශය කියලා හදාගෙන තියෙන අපි සිටිවිලි වලට අනුව නෙවෙයිද? ඒක කොස්ස මුල්ලෙන් තියෙන එක නෙමෙයි හිතේ තරක තියන්නේ. ඔක සිතනේ අරයා කොස්ස භවය ආදන්නේ නැහනේ. හිතේ තැනක තමයි. මම මේකෙන් කතා කරන්නේ මොකක්ද දන්නවද? අපි උපදින්න තියෙන භවය සකස් වෙන්නේ අපි තුලින්මයි. දැන් ධනගාන දරුවෙක් භවයක් ගැන දන්නවද අප්පා? ඒ ධනගාන දරුවෝ දන්නවද දිවි ලෝක ගැන? දන්නවකෝ මහ පට්ටපල් බොරුවන්නේ කොහෙක. එහෙනම් ඒ මොන්සේ ඒ පොඩි ළමයට ඉගෙන ගන්න ඕනේ නැහනේ. එයා ඉගෙන ගන්න ඕනේ මේ ලෝකෙ ගැන දැනගන්නේ. ඒව බුදුරණවහන්සේ දන්නා සංකේත සූත්‍රයේ කියනවානේ. චූට ළමෙන් රාගී නෑ. ඒගොල්ලෝ ලොකු වෙලා එනකොට තමයි රාගය ඇති වෙන්නේ. ඇහැට රූප දෙකේ නිසා. ඉතින් මේකෙන් අපි තෝරගත්තොත් භවය කොහෙද තියෙන්නේ කියලා. භවය කියලා මේ අහස තියෙන දිවි ලෝක වලට යන්න එපා. දැන් ඔයාගේ අදහසක් තියෙනවා අහසේ තමයි දිවි ලෝක ටික තියෙන්නේ. ඒක ඔයාගේ සංකල්පයක් මිසක අහසේ කොහෙද දිවි ලෝක තියෙන්නේ? ඔයාගේ සිතයි අනන්ත අහස නෙවෙයි. තේරුණාද? අනන්තයක් කියන්නේ ඒකයි. අචින්තයි. හිතල ඉවර කරන්න බෑ. මේ සිතට දැන් අපි මේ ලෝකේ විවිධ රටවල් ගත්තාම විවිධ විෂයන් ඉගෙන ගත්තා ඉන්නවානේ. ඔක්කොගෙම සිතනේ. ওই සිතකට ගබඩා වෙච්ච දෙයන්නේ. ඉතින් මේ ඔක්කොම ගබඩා කරන්න බැරි නිසා ධර්මතාවයක් වශයෙන් ඒ අයට ගබඩා වෙච්ච එක එක විෂයන්. ඒ ගබඩා වෙච්ච විෂය මිසක පරිපූර්ණ වශයෙන් තවත් විෂයක් එකට දාන්න බෑ. කාලේ නෑ යට ඉගෙන ගන්න. මේ ආවිෂයක් නෑ. සම්මුති පැවැත්මෙන් ගත්තොත්. මම මේකෙන් අදහස් කරන්නේ ඔයාට නැවත ಜಾති ඇති වෙන්න නම් භවය කියන කතාව ඔයාගේ මනසයිනේ. සිතුවිලි ඒක ඔයාට පේන්නේ නැහැ. තේරුණාද? ඒක සංකල්පයේ සාපේක්ෂව ඔයාට හම්බෙලා තියෙන්නේ නැහැ. මේ ඔයාගේ හැදන්නවද මේක වෙරුළු ගහක් කියලා? ඇහැට පේන්නේ නැහැ. ඔයා හිතුවොත් විතර වෙරුළු ගහ කියන කතාව දැන් ඔයාට පැහැදිලිවද ඔයාගේ චින්තනයක් කියන එක? භවය කියන ඔයාගේ චින්තනයක්. ඔය එක්සිට් තලය කියන්නේ මේ කාම ලෝකේ 11ක් මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ සතර අපායේ ඔයාගේ සිතේ තියෙන ධර්මයක් නෙමෙයි. මේවා ඇත කියන දෘෂ්ටියෙන් පනවන්නත් බෑ. භවය. භවයට හේතු උපාදානය. ඒ නිසා භවය තියනවා කියලා පනවන්න බෑ. භවයට හේතු ප්‍රත්‍යයයි. මුළු පටිසම්පාද වෙන්නේ මේ විදිහට. හොඳද? එතකොට දැන් එන්නම් අපිට තේරෙනවා අපි මේ භවය කියන එක පිළිසිඳ දැක්කොත්. හොඳද? ඒකත් තියෙන ධර්මයක් නෙවෙයි.
අපිට පින්සිතක්ද පහළ වෙන්නේ අන්න අපිට දිවි ලෝකේ ඒකට අනුව 6 එකක් ඉදිරිපත් වෙනවා. උපදින. හොඳද? ඉපදිලා චුති ප්‍රසන්දි වශයෙන් ඒකේ කියලා උත්පත්ති. ඕක තමයි වෙන්නේ. දැන් අපිට පින්සිතක් ඇති වුණා අපි සතුටින් නැද්ද? සතුටින්. නේද? එහෙනම් දිවි ලෝකෙියෝ තියෙන්නේ તો සතුටමයි. කිසි වෙනසක් නැහැ. පොඩ්ඩක් එහෙම වුණ හැටි අපෝ තද වෙන්නේ නැද්ද? අන්න අසුතුට ඇවිල්ලා. අන්න දැන් අසුතුට කියන දෙයට සාපේක්ෂව අපුඤ්ඤාපි සංකාරයක් ඒක. ඒක දෙවිෂයන්නේ. අන්න ඒකට අනුව ඔයා දැන් එක්කෝ ඉන්නේ නිවේ. එතන එයාගේ දුක් විඳින්නේ නේද? නැත්තම් ඔයා කියනවා කෙනෙකුට තෝගෙන් මම පලි ගන්නවා කියලා. ඔයා මෙහෙම කියනකොට ඒක දෙවිෂයනේ. දෙවිෂේ ප්‍රභේද තියෙන වචන අනුවනේ හම්බෙන්නේ. ඔයා එහෙම කියනකොට ඔයා පොළොංගෙක් වගේ ජීවිතයකට යන්න හේතුව තියෙනවා. භවය හැදෙනට අක්කාර. ඒ වෙලාවේ ඔය වචනේ කියනවා ඔයා මැරුණා. කෙලිම අර වගේ ජීවිතයකට ගිහිල්ලා පොළොංගෙක් කියලා ඇවිල්ලා දෙන උමුට වැඩි. අකීවේ කරන දෙන වැඩි. ආකර්ෂණය කියනවා. මේක උපාදාන වෙනවා තියෙන්නේ. අපිට. උපාදාන නිසානේ භවය නේද? ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ භවය කියන එක මේ දිව්‍ය ලෝක, කාම ලෝක, බ්‍රහ්ම ලෝක කියන එක. බ්‍රහ්ම ලෝක දේශින් අපිට හම්බෙන්නේ නැහැනේ. ඒවට සිත වඩන්න එපා. ඉබේන්නේ නැහැ බ්‍රහ්ම ලෝක නම්. 11 කාම ලෝකේ තමයි අපි උපැත්තේ වැඩි. හොඳද? ඒක નિરાයාසයෙන් පින්පව් දෙකට අනුව මෙතන සැකසෙනවා. අන්න අපිට ඕනේ මොකද්ද? මෙන්න මේ සිත හඳුනා ගන්න, භවය හඳුනා ගන්න. සිතවිලි පැත්තේ. මම කිව්වේ තේරුණාද? මේ භවය කියන්නේ මොකද්ද කියලා? එලි අහසේ දිවි ලෝක ටික තියෙනවා. එහෙන් පනවන්න තියෙනවා කිව්වොත් ඔයා ඇත්ත කියන දෘෂ්ටියක තියෙන. අන්න එහිඳන් මෙහෙට එනවා උපදින්න. ඔයා චිත්ත වශයෙන් දැක්කොත් කොහෙන්වත් එන්නේ නැහැ. මේ දැන් හේතු නිසා හටගත්තේ. ඒ චිත්තය. මම ඒක දැක්කේ දෙවේශියට වුණොත් මෙහෙමයි. ඔයාට සතුටු සිතක් ආවොත් මෙහෙමයි. දැන් ඔයා මට මොන හරි පූජා කළොත් අන්න ඔයාට දිවි ලෝකේ යන්න සිතක් පහළ වෙනවා. ඒක ටික වෙලා යනකොට තා මොකක් හරි කොට තද වෙනවා ඔයාට. සිත වෙනස් වෙනවා මෙහෙම කරනකොට. ඒ කියන්නේ ඔයාගේ භවය උපැත්තියෙන් වෙනස් වෙනවා. ඒක 11 කාම ලෝකයක් තියෙන්නේ. එතනත් ඒ හේතු නිසානේ වෙනස් වෙන්නේ. ඒකෙත් අර පවතින එකක් නෑ. නෑ. එකක් පවතින ධර්මයක්. දැන් එතකොට ඔයාට ওই භවය ඇති වෙන්නේ විඥානය නිසාද? විඥානය නිසා නෙමෙයි. භවය ඇති වෙන්නේ උපාදාන නිසා. ඒක පරිසම්පාදයෙන් වැඩ නෙමෙයි යන්නේ. හේතු නිසා ફોකස් එක වෙනස් වෙනවා. අනිවාර්යයෙන්. තනින්ම වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට භවය තෝර ගන්න ඕන. දැන් භවය කියන එක තේරුණාද? තමන්ගේ චිත්ත මේක ඇවිල්ලා විඥාණයට හම්බෙන්නේ නැහැ. මේ මනුස්ස ලෝකෙද? ඔව්. අන්න විඥාණයට හම්බෙලා. මේ මගේ මනුස්ස කය. අන්න විඥාණයට හම්බෙලා. හොඳද? මනුස්ස ලෝකේ කියන්නේ ඔයාගේ චින්තනයක් කියලා දැකීම ප්‍රඥාවටයි. ඒක මොහොතක ફોකස් වෙන්නේ නැහැ. ප්‍රඥාවට විතරයි. විඥාණයට හම්බෙන්න දේ දැන් මම මේක මේ මං ඉන්නේ මනුස්ස ලෝකේ කියලා කිව්වොත් මේ ඔක්කොම මේ මනුස්ස ලෝකේ මේ පන්සල කියලා කිව්වොත් මේ මුල් ලෝකෙම ඉන්න මිනිස්සු ආවත් පන්සල හම්බෙන්නේ නැද්ද? හම්බ වෙනවා. ඒ පන්සල කියන්නේ තමන්ගේ සංකල්පයක් කියන එක කීයෙන් කී දෙනෙකුට වැටහෙයිද? ඔතනයි ප්‍රශ්නේ. ඒකයි මාන්නේ මේ ධර්මයේ වටහා ගැනීම එච්චර ලේසි ප්‍රශ්න නැහැ කියන්නේ. අපි භෞතික මට්ටමින් දකින්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝක කියන්නේ භෞතික මට්ටමක් නෙවෙයි අපේ සංකල්පයක්. මනුස්ස ලෝකේ කියන සංකල්පයක් තියෙනවා. මේක තියෙනවා නෙවෙයි. හොඳද? විතක දැන් මනුස්ස ලෝකේ විතක මනුස්ස ලෝකේ. මගේ ලෝභසිතක් ආවොත් දැන් මං කොහෙද ඉන්නේ? පෙරේත ලෝකේ. පෙරේතෝ කියන්නේ පෙරේත කමටනේ. ඒක ලෝභසිත. අන්නේ එන ලෝභසිතට අනුව ඒ කියන්නේ රාග දේශ මොහ දුරු කරන්න කියන්නේ. ඔයාගේ රාග දේශ මොහ දුරු වෙනකොට භවි නැති වෙනවා. භවි නැත්තම් ජාතිය. මොකද ඔයාගේ මේ 11 කාම ලෝකේ හදන්නේ එක්ක රාගේ එක්ක දේශ එක්ක මොහය. ඔය තුනයි. ඒ තුනට අනුව තමයි ඔයාගේ චිත්තේ මේ 11 කාම ලෝකේ පහළ වෙන්නේ. ඒ පහළ වීම නිසා ඔයාට ඒ වෙලාවේ හුස්ම ගන්න ඔය එතන කිසුත් නැහැ. නැහැ. මනුස්ස ලෝකෙ දැන් ඔයා මේක මනුස්ස ලෝකයක් කියලා හිතනවා නම් සංකල්පයක් කියලා චේතනාවක් කියලා
සංකාරය මොන වචන ගත්තත් එකයි. ඒක ඔයාලට එහෙම තේරෙනවා නම් මේ භවය කියන්නේ මගේම සංකල්පයක් කියලා. කොතනද ඔක තියෙන්නේ? ඇඟ ඇතුලේද? එළියේද? එහෙම පනවන්න බෑ. ඒක තමන්ගේ නුවණට පේනවා. හේතු නිසා හට ගන්නවා. හටගෙන නැති වෙනවා. මේ පටිච්චසමුප්පාද කියන්නේ එවැනි කඹුරක්. ඔය සංකාරය නිසා තමයි භවය හටගන්නේ. උපාදාන. ඔව්. සංකාර නිසා හටගන්න විඤ්ඤාණ. විඤ්ඤාණය. ඒ පටිච්චසමුපාදයේ තියෙන අනුපිළිවෙල. පටිච්චසමුප්පාදේ ගැඹුර තියෙන්නේ අන්න එතන තමයි ඒ ගැඹුර තියෙන්නේ සායනා. චිත්ත මට්ටමින් අල්ලන්නේ. පටිච්චසමුපාදයේ කියන්නේ මේ භෞතික මට්ටමින් අල්ලන එකක් නෙවෙයි. වෙන්නන්නෝ බැරි දෙයක් නිසා. දැන් මට පේනවා. පේනවා කියන්නේ නැහැ. පේනවා කියන එක සිතක්ද නැත්නම් මේකට පේනවද? සිතක්. ඒ මනකද පේන්නේ නැත්තේ. පේනවා කියලා හිතන්නේ නැහැ දැන්. ඇහෙනවා කියලා එයා හිතන්නේ නැහැ. නේද? රස දැනනවා කියලා මනකද හිතන්නේ නැහැ. ඒ නිසා ආයතන පහළ වෙන්නේ නැහැ. දැන් ආයතන කියන්නේ මොනවාද? නාම රූප. නාමය කියන්නේ මොකක්ද? සිතුවිලි. නාම කියන්නේ සිතුවිලි. දැන් අර ටික අක්‍රීය නිසා ඒ නිසා ආයතන පහළ වෙන්නේ. විඥානීය කියන ඵලය හටගන්නේ නැහැ නේද? දැන් මේ ටික තේරම මලකඳේ අක්‍රීයයි. අක්‍රීය නිසා විඥානීය කියන ඵලයක් හටගන්නේ නැහැ. එතකොට විඥානීය කියන ඵලයක් හටගන්නේ නැති නිසා ඊටු ටිකක් වෙන්නේ නැහැ. ඔයා ඔන්න ඔතනින් හිතන්න දක්ෂ වුණොත් මේ 11 කාම ලෝක කියන්නේ ඒ භවය කාම භවය රූප භවය අරූප භවය තියෙනවා. අපි කාම භවයේ දැන් අපි ඉන්නේ එතනනේ නේද? ඔයා ධානය වඩලා නැහැ. ධානය වඩනෝ නම් ධානය සිත එනෝ නම් ඔයා ඉන්නේ දැන් රූප භවයේ. ඔයා අරූප ධානයක් තියෙනවා නම් ඔයා දැන් යන්නේ ඔයා ඉන්නේ දැන් මෙහි හිටියට ඔයා ඉන්නේ කොහෙද? රූප භවයේ අරූප භවයේ. ඔයා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. මේ අරූපී බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ. හැබැයි ඔයා ඉන්නේ කය මෙතන තියෙන්නේ. නේද? ඒ අපේ දෘෂ්ටිය සාපේක්ෂව මෙතන තියෙනවා. ඔයාට සාපේක්ෂව ඔයාට කය හම්බෙන්නේ අරූපී බ්‍රහ්ම ලෝකෙදී. ඒ චිත්තය ආවහම අපිට 11 කාම ලෝකෙ තමයි මේක තියෙන හැටියට හම්බෙලා තියෙන්නේ. මම මේකෙන් කතා කරන්නේ භවය කියන්නේ ඔයාගේ චින්තනයක්. ඔකේ තෝරගන්න එක්සිත් තලය නිර්මාණය වෙන්නේ සිතුවිලි වලට අනුව සංකාර වලට අනුව. සිතක් ඒක. හොඳද? අන්නේ එතනින් දකින්න පුළුවන් නම් අන්නේ චිත්තය හිස් දෙයක් කියලා දකින්න පුළුවන් නම් ওই භවය ඔය පහළ වෙන කාමාවචර චිත්තය හිස් දෙයක් කියලා දකින්න පුළුවන් නම් මට තාතිය නෑ. එහෙම දෙයක් තියෙනවා කියලා දැකීම තුලයි ඔයාට නැවත ඉපදීම දෙන්නේ. ඇයි? භවය නිසා ජාති ඇති වෙනවා. තේරුණාද? ජාතියට හේතුව භවයයි. කවදාකවත් ජාති නිසා භවය ඇති වෙන්නේ නැහැ. හොඳද? භවය නිසා ජාති ඇති වෙන්නේ. අන්න ජාති ඇති වුනහම ඔයාට ජරා මරණ උපදිනවා. අන්න ඔයා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ රූපේ දන්නවද නා කියන බව? මේ රූපේ අටමස්ලේනාගෙන් හටගත්ත රූපේ දන්නවද? මම මෙහෙම කියන්නේ තේරෙන්නේ නැහැ. අටමස්ලේනාර කියන්නේ චින්තන. ඔයාගේ මේ රූපේ දන්නවද ලෙඩ වෙන බව? මේ ඔක්කොම හම්බෙන්නේ මොකටද? සිතට. කෙනෙක් මැරලා ඉන්නෝ නම් මම දැන් මැරෙන්නයි යන්නේ කියලා මේ රූපෙද හම්බෙන්නේ හිතනද? දැන් ඒක ජරා මරණ කොහෙද තියෙන්නේ? ඒ තියෙන්නේ සිතින්. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය කියන්නේ ඔයාගේ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල න්‍යායක්. මේක හරියට ඔයා කියෙව්වොත් මම ඔය දෙන උත්තර ටික ඔක්කොම මේක තියෙනවා. මෙන්න මෙතනින් ඔයා බුදුදහම අල්ලලා ගත්තොත් ඒකට කියන ලෝකෝත්තරයි කියලා. මෙන්න කියන ලෝකය ඇහැට පේනවා මොකද? අන්න මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඔයා චින්තනයෙන් දැක්කොත් අවිද්‍යාව පත්‍ය මේ භවයේ දැක්කොත් මුළු පරිසම්පාදයෙන් අපි කතා කරන්නේ මෙතන භවයනේ. මේ ජාතිය නැති කරන්න නම් ජාතිය හටගත්තේ හේතු නැති කරන්න ඕන. හොඳද? ඒ තමයි භවය. අන්න භවයේ පිළිසින් දකිනවා. දැන් එතකොට ළමෙක් ඉපදීමත මේ කතා කරන්නේ. විඥානයක් මව කුසට බැස ගන්නවා කියන්නේ. එතනින්ද ජාතිය පැනවෙන්නේ. නැත්තම් බහුපත්‍ය ජාතිකින් තැනින්ද ජාතිය පැනවෙන්නේ. පටිසම්පාදේ ජාතිය ගැන කතා කරන්නේ බහුපත්‍ය ජාති කියන තැනින්ද සංකාරපත්‍ය විඥානකින් තැනින්ද. අපි සංකාරපත්‍ය විඥානකින් තැනින් මව කුස පිළිසිඳ ගැනීමක් කතා කරනවා නම් අපි අන්ධ භූතයි මේ පටිච්චසමුප්පාදේ. අපිට නුවණ නැහැ.
අපි පටිච්චසමුපාදේ හරියට ලියාගෙන නැහැ. අවුලෙන් අවුලට ගිහිල්ලා. තේරුණාද? දැන් මේ ළමයා මෙහෙට මව්කුසකට ආවනම් සම්මුතියට අනුව බලන්න. නේද? කොහේ හරි ළමයාගේ උපාදානය නිසානේ මව්කුසකට ආවේ. අපි එහෙම ගමුකෝ. නේද? එතකොට මේ මව්කුසකට ආවේ එහෙමනම් හොඳද? ඉතින් ඒකත් එක්ක මේ දන්නේ නැහැ. හොඳ ඒකත් එක්ක පටිච්චසමුපාදය ಜಾති කියන තැන හරියට දකින්න වෙනවා. පටිච්චසමුපාදේ ಜಾති දෙකක් නැහැ. එකයි තියෙන්නේ. අපි සංකාරපච්චය විඥානං කියලා මෞකුසට බහින විඥානය කියන කතා කළොත් මා අන්ධභූත කතාව පටිච්චසමුපාදයට ගැලපෙන්නේ නැහැ. ඕකයි වැඩේ. ඉතින් මේක මහා දීර්ඝ කතාවක්. පටිච්චසමුපාදේ ලියනවා කියන එක ඇත්තට ලීසි වැඩක් නෙමෙයි. ඉතින් මේක පටලවා ගත්තොත් පටලවා ගත්ත තමයි. හැබැයි කිසිම පැටලීමක් නැහැ මේ ත්‍රිපිටකේ. පැටලලා තියෙන අපේ බුද්ධියට. ඇයි ආත්ම දෘෂ්ටියෙන් ධර්මයේ පිළිසිඳ ගන්න තැන අපි අනාත්ම පටිසම්පාදේ ගලපන්න යනවා. ඇයි එහෙම කියන්නේ? ලෝකයේ ගොඩක් අය කතා කරන්නේ විඥානය බැස ගන්නවා කියන සංකල්පච්ච විඥානං කියන තැනට පටිසම්පාදේ මේ ඉදීම වෙන්නන්නේ. ඔය සම්මුති ඉදීම මෙතනින් පෙන්වන්න බෑ. ඒ ඉදීම මිත්‍යා දෘෂ්ටියයි මේ අවිද්‍යාසගත පටිසම්පාදේ දකින්න මේ ಜಾති දකින්න යනවා මෙතන. භාවය. අන්නේ දරුවා මනුස්ස ලෝකෙ ඉපදිලා. චූටි දරුවෙක් දන්නවද මනුස්ස ලෝකෙ ඉපදිච්ච බව? එයාගේ එතන ජීවිතේ කුමක්ද? අවකාශය. මුකුත් නැහැ හිස්. අර චූටිම කාලේ වට අත්දැකීම් ඇතිනේ. මොනවද දන්නේ දරුවා? අපිට සාපේක්ෂව අපේ දැන් දෘෂ්ටිය තියෙනවා මං ඉන්නේ මනුස්ස ලෝකේ මම මිනිස්සේ ඈ දැන් අන්න මගේ දෘෂ්ටියට සාපේක්ෂව මගේ ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව මම කියනවා මගේ පිළිසිඳ ගැනීමක් ඇති වුණා. එනකොට ළමෙන් නැහැ කුසේ. අතපය තියෙන ළමෙක් ඉන්නවා. අපි වගේ හිතන ළමෙක් ඉන්නවා. මේ යුත්තානි චූටි මේකේ කොහෙද ඉන්නේ? අපි ඒ අවස්ථාවටත් කියනවානේ මේ දරුවෙක් පිළිසිඳ ගත්තයි කියලා. අපි දරුවෙක් කියන්නේ අතපය තියෙන එක්කෙනෙකුටනේ. අරයට දරුවෙක් කියනවා. එතන කොහෙද දරුවේ? එතකොට එයාට යම් ගබ්සාවක් සිදු වුණා නම් මේ පාඩියක් හරි බහිනකොට දරුවෙක්ද ගබ්සාවනේ. අපි ඔය වචනේ නේද පාවිච්චි කරන්නේ. ඉතින් කොච්චර දෘෂ්ටිගතද? ගර්භාෂයේ ඇලිච්චාරු යුක්තාණු ගැස්වීමකින් හැරුණා. ඒකට කියනවා දරුවා කියා. ඉතින් මේ වගේ දෘෂ්ටි සහගත තැනකින්ද මේ ධර්මයේ පිළිස්සන්නේ අපි. උපැත්ති දිහා බලන්නේ. කාටේ මේක කියන්නේ ඉතින්? ඔය සම්මුති දෘෂ්ටිය වෙනයි. මේ බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාදයේ වෙනයි. ආත්පස වෙනස් පටිසෝතගාමි. පාත්‍රය කුඩුගම්බලා ගියාකෝ තිස්සාත ගන්නවාද? නෑනේ. භවය කියන්නේ චේතනා මේ තුන් භවයේ තියෙන අපේ සිතුවිලි වලට සාපේක්ෂව කියන එක කාට තේරෙන්නද? මේක ඇල්ලුවෝ. අපි ඉගෙන ගන්න සියලු විෂයන් ඔක්කොම තියෙන සිතුවිලි අරහන්. දැන් මේව දන්නවද මේ අතපාය කෙස්ලොම් නියද සම්මක්නාර මේව මගේ කියලා නමක් දාලා තියෙනවා. මේ දන්නවද මේවා? මේ ඔක්කොම සිතුවිලි නෙමෙයිද? මේ අල්ලුවාම දැනෙන්නේ මේ සිත නෙමෙයිද? මේ මගේ මස් මන් සුදුයි මේ මගේ ඇඟිලි නියපොතු කියලා මම හිතනවා නෙමෙයිද? ඇහැට අම්බෙලා තියෙන වර්ණේ නෙමෙයිද? ඉතින් බලන්නකෝ. අපි මේ භෞතික මට්ටමින් ඝන වූ රූපයකට කොටු වෙලා යනවා. ඉතින් කොච්චර වර්ණද මේක? පටිසම්පාදේ ලියනවා කියන එක ලේසි වෙනක් නෙවෙයි. ඔය මොන හරි කියලා හරියන්නේ නැහැ. හොඳද? ඒ නිසා මව් කුසක විඥානය බැස ගැනීම ධර්මයේ ಜಾති ඇති වුණා කියන්නේ පට්ටපල් බොරුවක්. ඒක තමයි ලෝකේ තියෙන හොඳම බොරුව. එතනින් අපිට ಜಾතිය පනවන්න බෑ. ඉපදීමක් පනවන්න බෑ. ඉපදීම ඇති වෙන්නේ භවයේ හේතු කරගෙනයි ಜಾතිය තියෙන්නේ. 11 වෙනි ස්ථානයේ ඉන්නේ ಜಾතිය. අන්න ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ. අන්න 12 වෙනි ස්ථානයේ. පටිසම්පාදේ කාරණා 12ක් තියෙනවා. මේ හැම එකම හේතු ප්‍රත්‍යයයි. එතකොට භවපච්චා ಜಾති වෙනකොට විඥානය එතන තියනවා කියලා එහෙම පනවන්න බෑ. විඥානයේ තියෙන්නේ
1 2 3 අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. තව උඩ තියෙන්නේ. ඒකට හේතුව අන්න අපි බලනවා දැන් මේ බුදුහාමුදුරගේ පටිච්චසමුප්පාදේ මේවා එක තියෙනවා. හොඳද? අපි බලනවා මේ જાතියට හේතුව කුමක්ද? මේ ඉපදීමට හේතුව කුමක්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදානයක්. කාම උපාදානයක්. මෙහෙම ලෝකයක් තියනවා කියන දෘෂ්ටියක්. අපේ සංකල්පයන් මතුවෙලා. අන්න කාම උපාදානයක්. උපාදානට හේතුව තණ්හාවක්. තණ්හාවට හේතුව වේදනාවක්. සැප හෝ දුක්ඛ අදුක්ඛ සුඛ වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශයක්. ස්පර්ශයට හේතුව ආයතනයක්. ආයතනට හේතුව නාම රූප දෙකක්. අන්න නාම රූප දෙකට හේතුව විඥානයක්. විඥානයේ හේතුව සංකාර, සංකාරයට හේතුව අවිද්‍යාවයි. නේද? විඥානේ කොච්චර එහාද තියෙන්නේ? අර මැද්දාවෙන් පාන භවය ඇති වුණාට පස්සේ තමයි මේ හේතුඵල න්‍යාය නුවණින් දකින්න පටිච්චසමුප්පාදය දැකීම එච්චර ලේසි නෑ. මේ තරම් අමාරු ධර්මයක් බුදුහාමුදුරු දේශනා කරන්නේ නෑ කියනවා. යම් කාට හරි මේක හම්බුනොත් ඔයාගේ සිතේම හේතුඵල න්‍යායක් මම මේ කතා කරා මිසක භෞතික මට්ටමින් ඉස්ත්‍රියකට පිළිසිඳ ගැනීම නෙවෙයි මම මේ කතා කළේ. එච්චරමට කියන්නේ. දැන් ඔයාගේ විරුද්ධ හිතනවා හොඳද? මට පිළිසිඳ ගැනීමක් ඇති වුණා කියලා. ඒක ඔයාගේ බිරිඳගේ චින්තනයක්ද හැට පේන එකක්ද? චින්තනයක්. දැන් ඇඟට අමුත්තක් දැනෙනවා. මේ කායයටද අමුත්ත දැනෙන්නේ? සිතට. ඒක චින්තනයක්. මේ කායයට අමුතු දැනෙනවා නම් මේව නිර්වින්දනය කරලා කපන්න බෑ එහෙනම්. ඒක වෙන්නේ නැහැ. පටු විදියට බලන්න අරකයි මේ රූපේ දිහා. බැලුවොත් අපි කොටු වෙනවා. මිත්‍යා දෘෂ්ටියට. අවිද්‍යාව දැක්කොත් එතනමයි විද්‍යාව. ඔය සිතේ නිරෝධයයි නැවත උප්පත්ති නැහැ කියන්නේ. ඔය සිත හොඳට දැන ගැනීම වශයෙන් පවතිනවා. නාම රූප වශයෙන් තියෙනවා හම්බ වෙනවා. සදායතන වශයෙන් හම්බ වෙනවා. දැන් පේනවා කියලා හිතනවා. අනිත්‍යයක්. ඔයාගේ සිතේ එක එක ප්‍රතිරූප 12ක් තියෙනවා. ඒ 12 තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා සිත නම් කරලා තියෙනවා සිතේ අවස්ථා. තේරුණාද? ඒ අවස්ථාව වලට අනුව ඒ චිත්තයන් තියෙනවා. අන්න සිත හේතු ප්‍රත්‍යයයි. සිත තියෙනවා කියලා පනවන්න බෑ. එතනමයි අවිද්‍යාව කියන්නේ. ඔව්. ඉතින් බලන්න අවිද්‍යා සාගත පරිසම්පාදයේ දකින්නවා කියලා මෙච්චර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවල කතා කරලා තියෙන ඕකයි. විඥානය බැස ගන්නවා කියන කතාව කෙසේනම් පනවම්ද අපි මේ පටිසම්පාද න්‍යායට අනුව. ಜಾති තියෙන්නේ පල්ලෙහා. අපි උඩ කොටසෙන් පනවනවා විඥානය බැස ගන්නවා කියලා. ඒක විඥානය බැස ගන්නවා කියන්නේ ಜಾතියනේ. කොහෙතන ಜಾතිය? විඥානය හටගන්නේ සංඛාර නිසා. නේද? සංඛාරට හේතුව අවිද්‍යාව. එතකොට විඥානය නිසා හටගන්නේ නාම රූප. හරි එහෙම ධර්මයක් තියෙනවා. නෑ ඒ ටික හරියන්නේ අරගෙන එන්න බෑ සෙට් එක. දැසගෙන යන කාරණාවට පනවන්න බෑ. බෑ. අරන් එන්න බෑ සෙට් එක. එකින් එකටම ඉවර වෙවි තමයි එන්නේ. ලොකු හතන්දරයක් ඕක. හොඳට හිතන්න ඕනේ කොහොම පටිච්චසමුප්පාදේ දිහා බලනකොට අපි බලන්නේ අනාත්ම වූ ධර්මයක්. නැත්තම් කන තියෙන ධර්මයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කනට ඇහෙන ගම ඇහැටත් පේන්න ඕන නැත්තම්. ඔය කියන විදිය. ඇහැට වෙන්නේ නැහැ. කනට ඇහෙන ගමන්ම ඇහැටත් පේනවා. ඔයාම නුවණින් බලන්න මේක මනුෂ්‍ය ලෝකෙද කියලා මේ පේන එක. මේ ගස් කොළන් දන්නවද මනුෂ්‍ය ලෝකෙ ඉන්නවා කියලා ඔයාගේ සංකල්පයක්ද? ඒකනේ. යකෙක් ගහක ඉන්නවනම් මුගේ විමානයක දෙවිගොල්ල මේ ගස්වල ඉන්නවනම් ඒ දෙවියන්ගේ විමානය. ඒක තමයි අවිද්‍යාව කියන්නේ ඒකම. ඒක තමයි. ඒ තමන්ගේ විමානය ගහේ අතක් කපන් දෙන්නේ මේ දෙවියා. ඇයි ගේන්නේ අපි මේ කඩන්නේ? අපි දන්නේ නැහැ මේ දෙවි කෙනෙක්ගේ ගයක් කපනවා කියලා මේ. ඒක යාළුනේ බලවහන්නේ. ඇයි එයා අල්ලගෙන එයාගේ ලෝකෙ කියලා. අපි අල්ලගෙන මේ අපේ ගහ කියලා. ඒක කොට ඒ වගේ වඳින පුතන ගස් තියෙනකොට ඒ බුම්මාට දෙවිගොල්ලෝ ඇවිල්ලා හිටියාම යම් කෙනෙක් එතන ඉල්ලනවා නම් මොන හරි එයා ඉෂ්ට කරනවා. හරිද? එයා ඉෂ්ට කරනකොට දෙවිඳාසෙත් මෙයා ඇවිල්ලා පූජා දීලා පින් දෙනවා. අරයට පින් ගන්න උන්සයි එයා ඉෂ්ට කරන්නේ.
මේක ප්‍රචලිත වෙනවා. අර භෝගහටි කියලා තියන්න අනිවාර්යෙන් වගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. එහෙම දැන් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. හැම භෝගහේම ඕක නෑ. ඉතින් මේ භෝගහේ අත්තක් කැපුවොත් අර දෙවිය කුපිත වෙනවා. කපනායගේ පවුල් පිටින් නැති කරනවා. ඒකට කියනවා බස් වදිනවා කියලා. මේ යථාර්ථය අපි දකින්න අදක්ෂ වෙනාද? තේරුණාද? මොකද්ද මේ වස් කියන්නේ කියන කතාව? වස් කියලා වෙනම දෙයක් හදාගන්න. වස් කියලා දෙයක් අර වගේ සිතුවීමටයි පේන්නේ නැහනේ. ඒ නිසා අපිට ඒක වස් කියලා. භෝගහකට කපන්න බෑ. ඒ නිසා දෙවියව සතුටු කරන්න හත් දවසක් පිරිත් කියනවා. පිරිත් කියනකොට පිරිත් වල බලෙන් දෙවියට ඒ ගහේ ඉන්න බැරි වෙනවා. ඉන්න බැරි වෙනකොට දෙවියා ඒ විමානය අතහරිනවා. ඇතහැරියට පස්සේ සත් දවසක් විතර පිරිත් කියනකොට ඒක විමානය ඇතහැරියට පස්සේ ගහ කැපුවට අපිට උපුදුරක් නැහැ. ඇයි? දැන් දෙවියා නැහැ එතන. ඕවයි ලොකු වැඩ පිළිවෙලක් තියෙන මේ අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඕවා කතා කරන්නේ කතා කරොත් මේ අපි එන්නේ නිවන කතා කරන්නනේ ඕවා කතා කරන්න නෙවෙයිනේ. ඈ? ඒ සෙට් එකම යන්නේ අවිද්‍යාවේ තමයි යන්නේ. අනිවා. ඒ අවිද්‍යාව යනවා කියන්නේ අපිට පේන්නේ නැති වුණාට එහෙම එකක් තියෙනවා. එතකොට එයාටත් ඒක තියෙනවා මේකටත් තියෙනවා. තියෙනවයි කියලා හිතාගෙන යන ගමනන්නේ තියෙන්නේ. අනිවාර්යයෙන්. හේතුප්‍රත්‍යයෙන් යන ගමනක් නෙවෙයි. මේක මාර වැඩ පිළිවෙල මේ පටිච්චසමුපාදය ගැන එහෙම අපිට අර්ථ දක්වන්න බෑ. ඒකයි මම කියන්නේ පෙරින්ද වෙන්නේ නැහැ. ඒක මන් නෙමෙයි බුදුහාමුදුරගේ දේශනාව. මේ සුලගේ මේ කෙලවරක් පටන් ගන්නක් කියන්න බෑ. මේ දැන් මෙතන ඇති වෙන එක. ඒ වගේ පටිච්චසමුපාදයේ කෙරවල අවධානය කියන්න බෑ කාටවත්. හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඕ දැන් ඉස්සර තුන් හුලඟ නෑ. මං තාටින් ආපගෙන ඕන. කොයිද දෙන්නේ මේක? පෙර ඉඳලා එනවා. කොහෙටකට යනවද උලඟ? මෙතන මහටගෙන මෙතනම නිරුද්ධ වෙන ධර්මයක් නේ. අපි දැන් ඒක හමාගෙන යනවා අර හේ. කොයි යනවද නැහැ. එකම ගඟට දෙපාරක් බහින්න බෑනේ. අයි අර වතුර ටික ගිහිල්ලා දැන් අන්නේ වගේ වැඩ. මේ පටිච්චසමුපාදය කියන්නේ අන්නේ වගේ න්‍යායක්. මේක වටහා ගැනීම නුවණට එතන ලේසි නෑ. වටහා ගත්තොත් දිනු සෝතාපන්නයි. අපි උපතම වලට කවදාකවත් මේ සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං කියන තැන මව කුසේ බැස ගැනීමක් නම් පනවන්න නම් එපා. ಜಾති තියෙන්නේ අන්තිමට නේද කියලා සුවන්නාසයෙන් අහන ළඟ හිටියෝ. එතකොට භවපච්චය ಜಾති කියන්නේ මොකද්ද? ඒ ಜಾතිය මොකද්ද? ඔබ වහන්සේ දැන් ඔය සංඛාරපච්චය විඥානං විඥානය බැස ගන්නවා කියන ಜಾතිය මොකද්ද කියලා අහන්න. ඇත්තටම හිර වෙන්න ඕනේ හාමුදුරුවෝ. දෙන්න බැරි යන්න ඕන උත්තරේ. ඒ කියන්නේ විඥානපච්ච නාම රූපං කිව්වොත් මම කුසේ බැසගත්ත ඒකයි කියලා. ඉතින් මේ අයියෝ ඉතින් ඕවා මේ සෙල්ලම් නැහැ ඉතින් මේවා ඉතින් මේ ලියා ගන්න වෙනවා. මේවයි තියෙනවා මේ ඔක්කොම මේ පරිවංශන සූත්‍රයේ තියෙනවා හොඳට මෙතනින් එහාට සම්පූර්ණ දෙන්නේ පටිච්චසමුපාදය ගැන තමයි මේ කතා කරන්නේ. මේවා අසත් රූපයක් නිසා චක්කු විඥානෙ උපදී. ඒ තුන එක්වීම ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ. දැන් මමද කියන්නේ මේ. මමත් මේ කිව්වේ මේ අපිට මේක වටහාගෙන දැන් අපිට මතකින් කියන්න පුළුවන්. මේක මෙහෙම වෙන බව අපිට ප්‍රත්‍යක්ෂයි. දැන් මේ ළමෙක් ඉපදෙනවා කියන කතාව නම් මම කවුරු කොහොමද පිළිගන්නේ නැහැ මේ ඉස්ත්‍යාගේ කුසේ ළමෙක් උපදිනවා කියලා. හේතුඵල න්‍යායක් තියෙනවා. එනයි අපි මේ කතා කරන මේ ධර්මයේ වැඩක් නැහැනේ. අපි පටිසෝතගාමි කියලා නැහැනේ. කවුද නොදන්නේ ස්ත්‍රියක්ගේ මඩේ මේ ළමෙක් උපදිනවා කියලා? කවුද නොදන්නේ? බුදුහාමුදුරේ එන්න කලින් තිබුණානේ. ඉතින් සිවුර දාගෙන ওই ටික නම් අපි දන්නේ මේ අපි දන්නේ නැහැනේ බුදුහාමුදුරන්ගේ මේ පටිසම්පාදේ. මේ පටිසම්පද කියන්නේ පටිසෝතගාම මාර්ගය. මේක තෝරගන්න ඕනේ අපි විද්‍යාව එන්නේ. අපිට ලෝකේ කාටවත් නොතේරෙන විද්‍යා ඥානෙ පහළ වෙනවා. ලෝකේ ඇත්ත පේන්න ගන්නවා. ඉතින් ඒකනේ. දැන් භවය කියන එක තේරුණා.
එච්චරයි. අනේ නිසා මෙන්න මේ විඥානය හට ගන්න ඇති බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තිංගං සංගති පස්සෝ සෝතන්ත පටිච්ච සද්දංච උපජ්ජති සෝත විඥානං ගානන්ත පටිච්ච ගන්ධේ උපජ්ජති ගන්ධ විඥානං ජීවහා පටිච්ච රසංච උපජ්ජති ජීවහා විඥානං කායන්ත පටිච්ච පොට්ටබ්බ උපජ්ජති කාය විඥානං මනම් පච්චි ධම්මේච උපජ්ජති මනෝ විඥානං. මෙන්න විඥානය හට ගන්න හැටි කියන්නේ. මේක ඇති පටිච්චසමුපාද විභංගය. ඒ එකින් එක විස්තර කරනවා. ඔය සංකාරපච්චය විඥානං කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන විඥාන හය. ඕක තමයි. ඉතින් මේක ಜಾති ඇති වුණා නම් ඔන්න අපි බලනවා මේ ಜಾති ඇතුනේ කොහොමද? භවයේ නිසා, උපාදාන නිසා මෙහෙම බලාගෙන යනකොට මේ විඥානේ උඩ මේක උඩ තියෙන්නේ. අපි මේ උඩ එක යටට දාගෙන. මේ ඔන්නෝක වෙලා තියෙන්නේ. අර මේ පිට කරන්න බෑ පිට කරලා විඥාන පච්චා ಜಾති. විඥාන පච්චා ಜಾති. අන්න පටිසම්පාද වෙනස් කරනවා. කැලේ ගලවා ගිහලා ඉතින්. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් මේ බණ අහන්න ඕන. තේරෙනවද? උන්වහන්සේ දේශනා කරන්නේ විඥාන පච්චා නාම රූප. හැබැයි මේ ಜಾති පෙන්නන තැන හරිද කියන එක නුවණ තියෙනවා. ඒක තමයි පටිසම්පාදයේ කාරණා 12 අපිට කටපාඩම් තියෙනවා. කටපාඩම් කරගෙන අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම, සංඛාර කියන පීම් පව් ධානය කියන තුන ওই විදිහට කෙටි හැඳින්වීමක් අපේ ඔළුවේ තියෙනවා නම් මෙන්න මේක තිබුණොත් තමයි කාටවත් අපෝ ධර්මයෙන් වටන්න බෑ. මේ කෙටි හැඳින්වීම තියෙනවා. ඔයඩේ වැඩකුත් නැහැ ඉගෙන ගන්න. ඔච්චර ඉගෙන ගන්න පටිච්චසමුප්පාදේ. එතනින් එහාට මේ ධර්මය මෙනෙහි වෙනවා. අර මූලික ටික ඒ ටික ඕන. නැත්නම් මේක මේ ගොඩේන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි ලෝක සූත්‍රය. දැන් ඔයගොල්ලන් කියන්නේ මේ පේන ලෝකෙ කියලානේ. නේද? බුදුරජාණන් වහන්සේ ලෝකයේ කියන්නේ මහාන්නේ ලෝකයේ නැතිවීම කවරේදයක් අසත් රූපයක් නිසා චක්කු විඥානය උපදී. හොඳද? ඒක තමයි ලෝකයේ ඇතිවීම. අසත් රූපයක් චක්කු දැනගැනීමක් ආවනම් මේ ඇහැට පෙනුන දේ දැනගැනීමක් ආවන එකට චක්කු විඥානය. මහාන්නේ ඒකට ලෝකය කියනවා. හොඳද? එතකොට මේ අසත් රූපයක් චක්කු විඥානයක් නැති කල්ලි ලෝකේ නැහැ. මේක චින්තනයක් මේක. අපි අසත් රූපයක් චක්කු විඥානයක් කියනකොට මේකට එනවා, පේන දෙයට යනවා, අන්න එළියට ඇවිල්ලා. පටිසම්පාදයෙන් මේක චින්තන වශයෙන් දකින්නේ නැහැ. අවිද්‍යාවට එකතු වෙනවා. මේ පේන වචනේ බුදුහාමුදුරන් ලියන්න බෑනේ. බෑ. අපි මේක නුවණින් වටහා ගන්නවා. ඒක අපිට අයිති දීලා තියෙනවා. නිවන් දක්කන්න බෑ කාවත්. ප්‍රඥාව අපේ උපදින විදියට, උපදිච්ච ප්‍රඥාව වැඩෙන විදියටයි බුදුහාමුදුරු බණ කියන්නේ. අපි ඕගලන්ට කියන්නේ ඒක ලියලා. ඒකයි කල්යාණ මිත්‍ර සේවනයක් ඕනි කියන්නේ මේ ශාසනය. කල්යාණ මිත්‍ර සතුමයි කියන මේ ශාසනය. කල්යාණ මිත්‍ර නැත්තම් මේ ශාසනය පවතින්නේ නැහැ කියනවා. කල්යාණ මිත්‍ර කියන්නේ මෙන්න මේ ගැටේ හරියටම ලියාගත්ත කියලා. මේ ගැන ලෝක සූත්‍රය. අපි ආයතන 6ට ලෝකය කියලා කියනවා. ඉතින් ඔන්න ඔයගේ තමයි මේ භවයේ තෝරගත්ත නා. භවයේ හිස් දෙයක් කියලා දැක්කන. જાති නැහැ. එච්චරයි. දවල් සද්දයක් යනවා මේ. මොකක් හරි. හටගෙන නිරුදුනානේ. කොහෙටද ගියෝ? ගියේ නැහැ කොටක්ක. මොකක්ද කියන්නේ තියෙනවා. ඒ කොටක්ක ගියේ නැත්තම් නේද? දැන් අපිට ඇහුණු සද්දේ තියෙන හැටියට හම්බුනාමනේ හොයන් යන්නේ. මගේ හිත තුළ ඒක එතනම නිරෝධන. එයාට කියන නිවන් දැක්කයි. එච්චරයි. මේ වගේ හොඳට කතා කරන්න ඕන. කතා කරනකොට තමයි මේවා මේ මතුවලා එන්නේ. මාන්නේ මේ ආදි ශ්‍රාවකතේ මේ පටිච්ච සමුප්පාදයෙන් මනවින් නුවණින් මෙනෙහි කරයි. ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය
කියන්නේ සීලසියක් පිරිසිදු මේ න්‍යාය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනමින් අවබෝධ කරන ලද්දේ වේ. මහණනි යම් කලක ආර්ය ශාවකයාගේ මේ පස්වැදෑරුම් බියහා පෙර සංසිඳුණා වෙද්ද මේ සෝහාන් අංග සතර යුක්ත වූයේ වේදහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනමින් අවබෝධ කරන ලද්දේ වේද හෙතම කැමති වන්නේ නම් සින වූ නිරේ ඇත්තෙම් සින වූ තිරච්ඡාන කියන්නේ සතර පායට වැටෙන්නේ නැහැ කියලායි කියන්නේ. සෝවාන් වූ මේ විවසව පවතින වන ස්වභාවය ඇත්තෙම් නැත්තෙමි නියත වූ යමි සම්පෝධිය පිහිට කොට ඇත්තෙම් යමි තෙමේම තමාම ප්‍රකාශ කරන්නේ. මේ පටිසම්පාදයේ දැක්කෝ. මොකද මේ පටිසම්පාදයේ තමයි මේ ශාස්ත්‍රයේ දුක කියලා කියන්නේ. දුකාරි සත්‍ය ආරූඪ දකින්න දුක. ආත්ම දෘෂ්ටි දුකක් දකින්නවනේ. ඒක වෙනන්නේ. මේක හේතු ප්‍රත්‍යයයි. මේක අනාත්මයි. මට අයිති එකක් නෙවෙයි. ඇහැට රූපයක් ගැටුණොත් විතරයි දැනගැනීම තියෙන්නේ. කාන්ත සද්දයක් ඇහුනොත් විතරයි දැනගැනීම තියෙන්නේ. කුසේන දරුවට කෝ ඇහැට රූප පේනවා. කෝ කාන්ත සද්ද ඇහෙනවා. මොකක්ද විඥානේ පයිසිනවා කියන්නේ. විඥානේ හේතු ප්‍රත්‍යය. විඥානේ අපිට හේතු ප්‍රත්‍යයයි. කුසේන දරුවට මොකද හේතු ප්‍රත්‍යයක් තියෙන්නේ එතන. මහරයි අපිට තියෙන විඥාන හයයි. එහෙම නම් සායනස විඥානය කියලා කොටසක් එංගේ තියෙන්නත් ඕන. ඔතනින් පෙන්වන්නේ අර සංකාර මනෝමය පැත්තක් අරගෙන ඒකට බහිනවා නම් විඥානය විඥානය කියලා කොටසක් දැන් ලොකුනහමත් අපේ තියෙනවා මේ තමයි දැන් මේ කන වගේ විඥානය කියලා කියලා ඔය ඉතිර කැලලක් තියෙනවා. ඔය එකක්වත් තියෙන ධර්ම නෙමෙයි. බහිනවා කිව්වොත් නිත්‍ය සංඥාවට යනවා. ඇත කිව්ව දෘශ්‍යයෙන් පානනවා. හටගෙන නිරෝධයක් නැහැ. එහෙම වුණොත් අපිට නිවන් දකින්න බෑ. මේ විඥානය හටගෙන නිරුද්ධ වෙන නිසා බුදුහාමුදුරුවෝ අපිට නිවනක් පනවන්නේ. බහින කැලලක් තියෙනවා නේද? බහින කැලලක් තියෙනවා නේද? එන කැලලකුත් තියෙනවා. ඔව්. ඒකනේ අර ස්වාමීන් වහන්සේට මේ විග්‍රහ කරන්නේ කවුද නැතිලා ඉස්සෙන් විඥානය දේශනා කළා නේද? ඔව්. විග්‍රහ කරන්නේ කවුද මේ විඥානය නැතිලා පිළිලා යනවා කියලා කවුද කියන්නේ? මේ වික්ෂෝම අහුර දහම දකින්නට කර්මඵලවාදී දකින්න. ඒකයි ඔන්න වැඩේ. පටිසම්පාදයේ කර්මඵලවාදියා වුණා. මේ පටිසම්පාදයට අයිති වෙන්නේ නැහැ කර්මඵලවාදය, අක්‍රියවාදය, විඥානවාදය. තව තියෙනවා නම් දෘෂ්ටි ඒකක්වත් අයිති නැහැ. වැඩේ වරද්දලා කතා කරලා තියෙනවා. වැඩේ වරද්දලා කතා කරනවා. කර්මඵලවාදී හැබැයි කාටවත් තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්තේ ඊශ්වරනාංශෙත් උප්පැත්තේ පෙන්වන්නේ පටිසම්පාදයෙන්මයි. විඥාන පච්ච නාම රූපං කියලා. ඒ දෙක පටිසම්පදේ තියෙනවා. ඕකමයි වැඩේ. ඒ වුණාට අපිට තේරෙන කාරණාව ජාතිය තියෙන්නේ යට. ඉපදීම නිසායි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. ජාතිය නිසායි. කතමෝත බික්කවේ ජාතිය මොකද්ද කියලා අහනවා. ඒ සත්ත්වනිකායවල ඒ සත්‍යුන්ගේ ඉපදීම ජාතියයි කියනවා. එතකොට පටිසම්පාදේ ජාතිය අන්තිමට නම් විඥානපච්ච නාම රූපං කින්තන්නේ ජාතිය පනවන්නේ කොහොමද? ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරු ජාතිය කියලා කියන්නේ කොතනටද? ඒ සත්‍යයන්ගේ ඒ කියන්නේ මේ ධම්මි ජාති සංජාති ඔක්කන්ති අපිරිම්බිති නේද? ඒ කියන්නේ ඒ සත්‍යයන්ගේ ඒ කුලවල වල ගිලුප්පෙtti ලබනවා කියනවා. ඒක සංජාති වශයෙන් පණුව වශයෙන් නේද? ඔක්කන්ති අණ්ඩ ජලබුජ වශයෙන් බිත්තර සහ දිය රැක්තැන් වලින් අපි දිය රැක්තැන් වලනේ. හොඳද? එතකොට ඕපාතික උප්පැත්ති. අපිරිමිති. ඕපාතික උප්පැත්ති කියනවා. ඔන්න ඔය කාරණා හතරට අනුව උප්පැත්ති තියෙනවා. ලෝකේ. ඒ සත්‍ය කුල වල ගිලුප්පක මේකට ජාතිය කියලා කියනවා මහන්නේ. කියනවා. එතකොට ආයතනයන් මේ නාම රූපයන්ගේ හට ගැනීමක් ඇද්ද? යම් මේ ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද? මේකට ජාතිය කියලා පනවනවා. එතකොට මෞකුසේ ඇහි ජාතියක් තියනවාද? මෞකුසේ පනවන්න බෑ ඇහි ජාතිය. මේ ලෝකෙට ඉපදිරත් දරුවෙක් ටික දවසක් ගියාමයි ඇහි ජාතිය පනවන්න පුළුවන්. ඇහැ පේන්න ගන්නෙ. කන ඇහෙන්න ගන්නෙ. මෞකුසේ ඇහැ කන ඇහෙනවා කියලා අපිට පනවන්න බෑ. අන්න ඒකට විඥානය හට ගන්නවා. අන්න මුල් ජාතිය නිසා පළවගෙන ගිහිල්ලා අන්න නාම රූපත්තේ සදායතනවත් තියෙන නාම රූප නාම රූපත්තෙන් විඥානය හටගත්තා කියලා ඕන අපිට පනවන්න පුළුවන්. කර්මඵලවාදයට ගියාම කොතනේ මොකද වරදිනද?
කර්මඵලවාදී වර්ධින තැන. කම්මස්ස කෝමි කම්ම දායාත කම්ම යෝනි කියලා පෙන්නන්නේ නේද? ඒක විස්තරයක් ගන්න. නෑ ඔක කර්මඵලවාදයේ කියන්නේ අපි පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිජ්ජාපි සංකාර කියන මේ සංකාර ධර්ම තුල ආනිජ්ජාපි සංකාරේ කර්මඵලවාදයට අයිති නැහැ. ඒක කුසලයක්. මේ පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර කර්මඵලයක් කියලා කියනවනේ. පින් කිරීම කර්මයක්. ඒකේ මේ අපිට ප්‍රතිඵලයක් තියෙනවනේ. පව් කළොත් ප්‍රතිඵලයක් තියෙනවා නේද? අන්න ඒක නිසා විඥානෙ හට ගන්නවා. ඒ ඉතින් හේතු ප්‍රත්‍යයෙන්ම නේද? හොඳද? ඒ කර්මඵලවාදයෙන් කියොත් අපිට වර්ධිනවා. එතනින් එහෙම පෙන්වන්න බෑ. ಜಾතිය පෙන්වන්න බෑ. ඔය අපි මේ බුදුහාමුදුර ධම්මටකපවත්තුන සූත්‍රයේ ಜಾතිය කියලා කියන්නේ ඒ සත්‍යයන්ගේ ඒ තැන් වල ඉපදීමක් නේ. ඔතෙන්ට මුළු පටිච්චසමුපාදෙම ගැට ගැහෙන්න ඕන. එතනින්. ඔකේ පෙළ හදලා පොඩ්ඩක් කියන්නද? පෙළ කියන්නේ ඉතින් දැන් ಜಾතියක් ඇති වුණානේ. නෑ දැන් කර්මඵලවාදයට එක්ක සම්පූර්ණ පෙළට අරගෙන. කර්මඵලවාදී පටිච්චසමුපාදේ ඒකෙන් ගලවලා දැන් එනවනේ ඉස්සෙල්ලා දැන් මේ කියන්නේ කර්මඵලවාදයට එක්ක පටලවලානේ. දැන් අපි කර්මඵලවාදයෙන් ඇවිල්ලා කර්මඵලවාදයේ ගැලවිලා යන තැනත් එක්ක පොඩ්ඩක් විස්තරේ සම්පූර්ණ විස්තරේ. මෙහෙමයි. ඕකට හොඳ මේකක් තියුණා. ඔතනනේ යන්නේ නේද? මාන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරය වෙති. සංකාර ප්‍රත්‍යයෙන් විඥානෙ වේ. මෙසේ හුදු දුක් රැසේ හට ගැනීම වේ. ඒක මුළු පටිච්චසමුපාදෙම තියෙනවා විතර හොඳද? ඒ තිත් වර්ගයක් තියෙනවා. ඔක්කොම එන්න ඕන. මෙසේ හුදු දුක් රැසේ හට ගැනීම වේ. මෙසේ වදාළ කල්ලි එක්තරා මහණෙක් භාගතුන් වහන්සේට මේ සැලකලේ වහන්සේ ජරා මරණ කවරේද? මේ ජරා මරණ කවරෙකුගේද? ඒකට මේ බුදුරජාණන් කියන ප්‍රශ්නේ නොයේදී. යයි භාගතුන් වහන්සේ වදාළසේක. කියන්නේ ප්‍රශ්නේ අහන විදිය වැරදි කියනවා. ජරා මරණ කාගේද කියලානේ අහන්නේ. හොඳද? ඊට පස්සේ මහණ යමෙක් ජරා මරණ කවරේද? මේ ජරා මරණ කවරෙකුගේද? ඊ මෙසේ හෝ කියන්නේද? මහණ යමෙක් ජරා මරණ අනෙකක. මේ ජරා මරණ අනෙකුගේ යයි මෙසේ හෝ කියන්නේද? මේ දෙකම ඒකාර්ථී ව්‍යංජනයෙම වෙනස්ය. මහණ ඒ ජීවය, ඒ ශරීරයයි. දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටිය හෝ ඇතිකල්ලි භ්‍රමචර්ය ආර්ය මාර්ග වාසය නොවේ කියනවා. මහණ ජීවය අනිකෙක, ශරීරය අනිකෙකයි. සාසත දෘෂ්ටිය හෝ ඇතිකල්ලි භ්‍රමචර්ය වාසය නොවේ. මහණ ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේයයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. වහන්ස ජාතිය කවරෙක්ද? මේ ජාතිය කවර කෙනෙකුගේද? ප්‍රශ්නේ නොයේදී යෙදේයයි භාගතුන් වහන්සේ වදාළසේක. ඒ ආනෙත් මේ ජාතිය කාගේද කියලා. ආත්ම දෘෂ්ටියක තමයි මෙයා ඉන්නේවා. හොඳද? බුදුරජාණන් කියනවා යමෙක් ජාතිය කවරෙක්ද? මේ ජාතිය කවරකුගේදයි ඊ මෙසේ හෝ කියන්නේද? මහණ යමෙක් ජාතිය අනෙකක මේ ජාතිය අනෙකෙකුගේ යයි මෙසේ හෝ කියන්නේද? මේ දෙකම ඒකාර්ථී ව්‍යංජනෙම වෙනස්ය. කියන්නේ මේක ආත්ම දෘෂ්ටියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මහණ ඒ ජීවය, ඒ ශරීරය කියා හෝ දෘෂ්ටි ඇති කල්ලි භ්‍රමචර්ය වාසය නොවේ. මහණ ජීවය අනෙකක, ශරීරය අනෙකකයි කියා හෝ දෘෂ්ටි ඇති කල්ලි භ්‍රමචර්ය වාසය නොවේ. මහණ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ භව ප්‍රත්‍යයෙන් ජාති වේයයි මැදුම් පිළිවෙතින් දහම් දේශනා කරා. ඔක තමයි කියන්නේ. මෙතන මේ පෙර ඉඳලා කතා මුකුත් නැහැ. හේතුඵල න්‍යායක් කරන කතාව කර්මඵලවාදයක් ගැන එන්නේ නැහැ. ඉතින් කර්මඵලවාදයට අනුව පෙර ඉඳලා එනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒ කිසිම එකක් නැහැ. අපිට ඒකෙන් නිවන් දකින්න බෑ. මොකද අපි අතීත හේතුවකට යනවා. පටිච්චසමුපාදය කියන්නේ අතීතයට යන්නේ නැහැ. අනාගතයකට යන්නේ නැහැ. වර්තමානයේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්මයි. ඒකයි මැදුම් පිළිවෙත කියන්නේ. අතීත දෘෂ්ටියෙත් නැහැ, අනාගත දෘෂ්ටියෙත් නැහැ නේද? වර්තමාන දෘෂ්ටියෙත් නැහැ. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැතිවීමෙන් මේ නැති වේ කියන නුවණක් අපිට පිහිටනවා. ඉතින් ඔය මැදුම් පිළිවෙත ගන්නමයි අපිට අමාරු. ඔහු දුක තමා විසින්ම කරන ලද්දක්කයි පනවත්.
හොඳද? දැන් ඕගලන් හොඳ වැඩක් කළත්, පිනක් කළත්, පවක් කළත් තේරුණාද? ඒක තමා විශ්ින් කරනවා කියන ආත්ම දෘෂ්ටියෙන් කරන කන්පලවාදී තියෙන ආත්ම දෘෂ්ටියක් නේ. හොඳද? ඕගලන් හිතනවලු මේ සමහරක් අය බ්‍රහ්මණුන් හිතනවලු දුක තමා විශ්ින්ම කරන ලදයි පනවනවලු. හොඳද? දැන් කෙනෙක් දුකක් කියනවා නම් ආය සංසාරේ කරගත් එක. කියලා පනවනවා. හොඳද? එතකොට ඇතන් මහාන බමුණෝ ඇත්තහව. එහෙම හිතන අය ඉන්නවා කියනවා. ඔව් දුක මෙරමා විශ්ින් කරන ලද්දක් පනවයිද? හොඳද? මේ ඔයා නිසා තමයි මට දුක එන්නේ. ඔයා තමයි ඔක්කොම ප්‍රශ්න ටික මට ඇති කළේ. මෙරමා. කියන්නේ මේ තවත් කෙනෙක් කර්මය තමයි මට දුක එන්නේ කියලා පනවනවලු. හොඳද? එතකොට වහන්සේ ඇතම් මහාන් බමුණෝ ඇත්තහව. ඔව් දුක තමා විසුදු මෙරමා විසුදු කරන ලද්දක් කියලාලු ගන්නෙ. මොකද තමනුත් අනුනුත් එක තියලා මේ දුක කරනවා. ඒක නැත්නම් ඉබේ හට ගන්නවා කියලා කියනවලු. මේ දුක මම බලාපොරොත්තු නැති එක මේක නම් මගේ කර්මයක් නෙවෙයි. මේ වෙලාවේ සිදුවෙච්ච එකක් කියලා එහෙම ගන්නවලු. අයිපන කියනවා දුක තමා විසුදු නිර්මා විසුදු නොකරන ලද්දේ හේතු ප්‍රත්‍ය රහිතව හටගත් මේ ඉබේ රහිතව කියන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයක නැතුව ඉබේ හටගත්තා කියලා පනව ගන්නවලු. වහන්ස මෙහිලා අපගේ භාගතුන් වහන්සේ කිනම් වාද ඇතිසේක්ද? මොකක්ද? බුදුරජාණන්සේ කියන්නේ මොකද්ද? තමා විශ්ින් කරනවා කියලාද කියන්නේ මේ දුක. අනුන් විශ්ින් කරනවා කියලාද කියන්නේ. තමුණේ අනුන් එකතු වෙලා කරනවාද කියලා මේ දුක. සැපත් එහෙම තමයි. හොඳේ. හොඳද? දැන් මේ සූත්‍රයක් තියෙනවා මට සූත්‍ර නම් වෙන්නේ නැහැ. අතිවිකාශක. අතිවිකාශක නේ. ඔව්. ඉතින් මෙන්න මේවත් එක්ක එහෙම එනවලු. කිනම් වාද ඇතිසේක්ද? බුදුහාමුදුරු කුමන වාදයක්ද කරන්නේ? කුමන දෙයක්ද කියන්නේ කියලා. කුමක් කියන සුසේක්ද? කෙසේ පවසන්නා වූ අපි භාගතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ. භාගතුන් වහන්සේ බොරුවෙන් නොද අභිභව කියන්නමෝ. බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැති අපි දන්නවා. දහමකට අනුදහම පවසන්නවා. හරිම දහම කියන බව අපි දන්නවා. ඒ නිසා කරුණු සහිතව කිසියම් වාදානුපාතයේ ගැරිය යුතු තැනකට නොඑන්නේ. අපිට තර්ක විචාර කරන්න දෙයක් නැහැ කියලා එහෙම ඔබ වහන්සේගෙන් දැනගත්තා. පාර කියනවා උපවාන දුක ප්‍රත්‍යයෙන් හටගත්තේයි මා විසින් කියන ලදී. හොඳද? කුම ප්‍රත්‍ය කොටද? ස්පර්ශ ප්‍රත්‍ය කොටගෙන මෙසේ කියන්නේ. දුක. හොඳද? මා විසින් කියන ලද්ද අනුව කියන්නේක් වන්නේය. බොරුවෙන් මා නොද අභිභව කියන්නේය. හොඳද? දහමකට අනුදහම පවසන්නේ. කරුණු සහිතව කිසියම් වාදානුපතේ ගැරිය යුතු තැනකට නොදෙන්නේය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මත කියනවනම් මේ දුක පටිසම්පාදයෙන් ගලපලා පෙන්නනවා. තමා විසින් අනුන් විසින් කළා කියන ආත්ම දෘෂ්ටියෙන් නෑ. මේක අනාත්ම වූ අනිත්‍ය දුක්ඛ ශාසනයක් මේක. කම්පනවාදයේ යන්නේ නිට්ටයයි සැපයි සුබයි කියන දෘෂ්ටියට යන්නේ. හොඳද? ඒ කියන්නේ මම සතෙක් මරපු නිසායි පෙර ජීවිතේ මම සතෙක් මරපු නිසායි මගේ මෙයාට කකුලක් නැත්තේ. සතෙක්ගේ කකුලක් අඩු නිසායි කකුලක් නැත්තේ. සතෙකුට ගහලා ඇහැක් සතෙක්ගේ මේ වෙච්ච නිසාද මගේ මේ ඇහැක් මේලා තියෙන්නේ. මම පෙර කරපු කර්ම මේවා. එතන නැද්ද අපි? ඕක තමයි කර්මඵලවාදී කියන්නේ. කර්මඵලවාදිය හැමතිස්සෙම අතීතයේ අනාගත වර්තමානට යනවා. දැන් බුදුරජාණන් වහන්සේත් කියනවානේ මේ සමහර කය කල්ප ගණන් මේ දුක් විඳිනවා කියලා. පෙර කර්ම නිසා. නේද? ඇයි මේක කියන්නේ? මේක තමයි මේ සම්මුති ලෝකයේ. මේ ටික නොතේරුණොත් හොඳද? මෙන්න මේ ටික නැත්තම් එයා මේ බුදුදහමට අවතීර්ණ වෙන්නේ නැහැ. එන්නේ නැහැ. හොඳද? ඉතින් මේ කර්මඵලවාදය විශ්වාස කරන්න කියන. එතකොට තමයි එයා කුසලයේ හැසිරෙන්න ගන්නෙ. එයා අකුසලයට බය වෙනවා. ඇයි කල්ප ගණන් නිරේ පැසුණායි කිව්වහම පෙරේත ලෝකේ කැයිසෙන් මසුතු මල මුත්‍රා කරනවායි කිව්වහම කවුද කැමති වෙන්නේ මේකට? කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක මෙන්න මේ කර්මඵලවාදී විශ්වාස කරනවා. විශ්වාස කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ නවක භික්ෂූන්ට කියනවා. නේද? කර්ම කෝම්මේ කර්ම යෝනි කර්ම බන්දු කර්ම ප්‍රතිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තතදායතු. හොඳද? මෙන්න මේ කර්මය කල්යාණං වා කියන්නේ පින් වශයෙන් එනවා. හොඳ සැපසහගත දේවල් වශයෙන් එනවා.
දියුණු වෙනවා, ඉගෙන ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ලස්සන වෙනවා. ඒව තියෙනවා. ඒ වගේ කල්යාණංවා පාපකංගා. දුක් පීඩා සහිතත් වෙනවා කියනවා. මේ කර්මය. එතකොට යම් කෙනෙක් මේ කර්මය තමා විසින් කරයි කියලා හිතේ තියාගත්තට ඇත්ත වශයෙන්ම තමා විසින් කරපු එකක් නෙවෙයි ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හටගෙන තියෙන්නේ. ඒක තමයි ආ දන්නේ නැති වෙලේ. හොඳද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත බව එයා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. නේද? දුක ප්‍රත්‍යයෙන් හටගත්තේ මා විසින් කියන ලදී. කුම ප්‍රත්‍ය කොට ස්පර්ශ ප්‍රත්‍ය කොටය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනුව කියන්නේ වන්නේය. කියන්නේ මං කියපු දේම ඒ විදිහට කියනවනම් පටිසම්පාදයෙන් කියනවනම් කියන්නේ පස්සපච්චය වේදනා නේද? වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භාන්ති. මාන්නි මේක දුකම කියනවා. හොඳද? මේ කතන්දරේ තුල සැප විඳින කතාවක් ගැන බුදුහාමුදුර කතා කරන්නේ නැහැ. පටිසම්පාදය කියන්නේ දුකම කියන කතාවයි. හොඳද? ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා කියන්නේ. හොඳද? දැන් එතකොට මේ ස්පර්ශය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. හොඳද? එතකොට ස්පර්ශය හටගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ ආයතන 6. අන්න හේතුව සදායතන. සදායතන හේතු කරගෙන ස්පර්ශය හටගෙන තියෙන්නේ. ස්පර්ශයේ හට ගැනීමට හේතුව සදායතනයි. අන්න අපි දකිනවා යම් අපිට කරපු නරක වැඩක් අපිට හට ගන්නවා නම් අන්න පටිච්චසමුපාද න්‍යායෙන් එයා දකිනවා මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව. කෙනෙක් කරන එකක් නෙවෙයි. සත්‍ය පුද්ගලික කරන ධර්මයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව එයා දකිනවා. ඒතර කියනවා උපවාන එහි යම් මහබවම තමා විසින් කරන ලදයි පනවද්ද එයද ස්පර්ශපත්තියනි යම් කෙනෙක් කිව්වා තමා විසින් කරනවා කියලා එනකොට ඒක වෙලා තියෙන්නේ ස්පර්ශය කියලා. එතනින් එහාට පටිච්චසමුපාදය පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා කියන එක යන්න ඕනේ. හොඳද? මේක ඉතින් කෙටියෙන් කියනවා ස්පර්ශපත්තියනි වෙලා තියෙන්නේ කියලා. හොඳද? යම් මේ මහාන බමුණු කෙනෙකු දුක තමා විසුඳු මෙරමා විසුඳු නොකරන ලද්දේ ඉබේ හටගත්තේ ඇයි පනවද්ද? එයදී ස්පර්ශපත්තියෙන් කියලා වෙලා තියෙනවා. කවදාකවත් මේ සත්‍ය පුද්ගලෙක් පව් කරලා නැහැ මේ ලෝකේ. පින් කරලත් නැහැ. මේක අනාත්ම ධර්මයක්. අපි මේ බුදුරන් වහන්සේ පෙන්වන මේ හේතුඵල න්‍යාය. ඇත්ත අපි පටිච්චසමුප්පාදේ නොදන්නාකම නිසා අපිට මේක කර්මඵලවාදයක් කියලා. ඔක තමයි වෙලා තියෙන්නේ. ස්පර්ශපත්යෙන් හටගත් එක අපි දකින කර්මඵලවාදයක් විදියට. කෙනෙක් කළා කියලා. ඔව්. මේක කෙනෙක් කරන වැඩක් නෙමෙයි. ඔව්. මේක හේතුඵලවාදයක්. හොඳද? උපවාම එහි යම් මේ මහාන බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි. පළවද්ද ඒකාන්තයෙන් වූ ස්පර්ශයෙන් වෙන්ව විඳින්නා වූ යන මේ කරුණු විද්‍යාමාන නොවේ. යම් කෙනෙක් දුක ස්පර්ශය හේතු කරගෙන විඳිනවා කියන කතාව මේ වෙන්නේ නැත්තම්. හොඳද? තමයි මේ දුක් විඳින්නේ කියන කතාවක් තියෙනවා. ඒක එහෙම එකක් පනවන්න බෑ කියනවා. මේ බුදුරන් වහන්සේගේ ධර්මය ආත්ම දෘෂ්ටියෙන් පනවන්න බෑ කොහොමද? මේක අනාත්ම ධර්මයක්මයි. හොඳද? ඒ පාර යම්නේ මහාන බවුන් කියනකොට දුක තමයි විතුරු මෙරමා විතුරු කරනවාදී. පාර ඒකාන්ත වූ ස්පර්ශයෙන් වෙන්න දුක විඳින්නා වූ යන මේ කරුණ විද්‍යාමාන නෙවෙයි. හොඳද? කවුරුවක්වත් මේ දුක ඉතරයි තියෙන එක මේ තමා විශ්ින් කරනවා කියලා එහෙම න්‍යායක් පනවන්න බෑ. දැන් අතේල කාස්ස පැවිදිලා අහනවා මම ඊට කලින් සූත්‍ර දේශනා කීපයක කිව්වා දුක තමා විශ්ින්ද කරන්නේ නෑ. ඔය ප්‍රශ්න අහන විදිය වැරදි. දුක එන තමා විශ්ින්ද භාවිතවන්ත කරන්නේ. ඔය ප්‍රශ්න අහන විදිය වැරදි. දුක තමුණුයි අනුයි පිටිනාද කරන්නේ. ඔය ප්‍රශ්න අහන විදිය වැරදි. මේ දුක ඉබේ හට ගන්නවාද? ඔය අහන විදිය වැරදි. අතේල කාසක සූත්‍රයේ ඊට යහපත සූත්‍රයේ තියෙන මේ පින තමා විශ්ින් කරනවාද? පින අනුන් විශ්ින් කරනවාද? තමුණුයි අනුයි එකතු වෙලා කරනවාද? නැත්නම් ඉබේ හට ගන්නවාද කියලා අහනවා. ඉතින් මේ දුක පැත්ත ගත්තොත් මෙන්න මේ පැත්ත මේ එකක්වත් බුදුහාමුදුරුවෝ කර්මඵලවාදයක් වශයෙන් කියන්නේ නැහැ. හේතුඵල. දැන් මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ කර්මඵලවාදයක් ගැන කතා කරන්නේ නැහැ. හේතුඵලවාදයක් ගැන කතා කරන්නේ.
කර්මඵලවාදයක් කියන්නේ තමා විශ්ින් කරනවා කියලා ගන්න. කර්මඵලවාදයක් කියන්නේ අනු විශ්ින් කරන්නේ නේද? ඔයා මට සල්ලි ටිකක් ගෙනත් දුන්නේ. ඉතින් මං උත්සාහවත් වෙලා මගේ උනන්දුවෙන් මං දිනු වුණා. දැන් ඔයා ගෙනත් දුන්නා. ඊට පස්සේ මාත් එක්ක ඉන්නවා. ඒ පාර ඔයාට මට උපදෙස් දෙනවා. අපි දෙන්නම එකතු වෙලා මම මේ කඩේ දිනු කරගන්නවා. දැන් ස්පර්ශපත්තෙන් හටගන්න රූපය කියන එක මම දැක්කා කියලා හිතනවා නම් තමයි කර්මඵලවාදයට. අන්න හරි. ඒක තමයි වෙන්නේ ඕක. නෑ හේතු තුනක් නිසා පේන බව ඇති වුණානේ. නේද? හේතු තුනක් නිසා පේන බව කියන කාරණාව මම දකිනවා කියලා ගැනීමෙන් කර්මඵලවාදයට. මෙතන තියෙන කර්මඵලවාදය නෙවෙයි හේතුඵලවාදය. ඔව්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ආනන්ද තෙමෙත් ඒ මනස්කාර මනෝ සංකාර රැස් කෙරේ. අන කර්මය රැස් කෙන්නේ එතකොටයි. හොඳද? තමා විසින් සුවදුක් විඳිනවා උපදීද ආනන්දය තෙමෙත් ඒ මනෝ සංකාර රැස් කෙරේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ආනන්ද මෙරමාත් ඔහුගේ ඒ මනෝ සංඛාර රැස් කෙරේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ආනන්දේ මනා දැනුම් ඇත්තේ ඒ යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ආනන්දේ මනා දැනුම් නැත්තේ ඒ මනෝ සංඛාරේ රැස් කෙරේ. කියන්නේ එයා හිතුවත් නැති වුණත් එයාට මනෝ සංඛාරය ඇති වෙනවා. කර්මය ඇතින් චේතනාවට අනුවනේ. තේරුණාද? ආනන්දය මේ ධර්මයන්හි අවිද්‍යාව යුක්ත වූාය. මේව ගැනීම අවිද්‍යාවට පැමිණෙනවා කියනවා. හොඳද? යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳව ඒ සුවදුක් උපදීද ආනන්දය අවිද්‍යාවගේම නිර්වශේෂ විරාග නිරෝධයෙන් ඒ කය නොවේ. කය හම්බෙන්නේ නැහැ කියන යාට. හේතු ප්‍රත්‍ය ධර්මයක් කියන හම්බෙන්නේ. හොඳද? යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ඒ වචනේ නොවේ. ඒ වචනයක් හම්බෙන්නේ නැහැ කියනවා. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ඒ සිත නොවේ. හොඳද? යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද ඒ කෙත නොවේ. හොඳද? ඒ වාස්තුව නොවේ, ඒ ආයතන නොවේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදීද අධිකරණය නොවේ කියනවා. ආනන්දයේ එහි කර්මවාදී වූ යම් ඒ මහාන බමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරන ලද්දේ යයි පනවද්ද. හොඳද? ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන්ම වෙන්ව විඳින්නා හෝ යන මේ කරුණු විද්‍යාවන් නොවේ. ස්පර්ශයෙන් වෙන වෙලා මේ විඳිනවා කියන කතාවක් එන්නේ නැහැ කියන ලෝකේ එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයෙන්ම මේක අපිට පෙන්වන්නේ. අනාත්ම ධර්මයකින් පෙන්වන්නේ. දැන් සුවදුක් තමා විඳිනවා කිව්වහම ආත්ම දෘෂ්ටියක් නෙන්නේ. එතනින් ගන්න එපා කියලා කියන්නේ. කය ඇති කල්හි කාය සංචේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. මේ කයක් තියෙනවා. හොඳද? මේ කය හේතු කරගෙන සිතුවිලි පවතිනවා. නාම රූප දෙක ගැන මේ කතා කරන්නේ. හොඳද? හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද වචනේ ඇති කල්හි වචි සංචේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. වචනෙනුත් ඒක එනවා. හොඳද? වචි සංචේතනාවක් තියෙනවා. සිතින් හිතන දේවලුත් තියෙනවා. ආනන්ද සිත ඇති කල්හි මනෝ සංචේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යා ප්‍රත්‍යයෙන්ද සුවදුක් උපදී කියලා කියනවා. යම් ප්‍රත්‍යයකින් හොට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී දානන්දේ තෙමෙතේ කාය සංකාර රැස් කෙරේ. ඒතකොට කාය සංකාරේ රැස් කරනවා. ඒ කියන්නේ අපි ඒවා ආත්ම වශයෙන් ගන්නවා. ඉතින් මේවා මේ හොඳට මේවා කල්පනා කරන්න ඕන, හිතන්න ඕන මේවා. ඒ තනි වෙලා හොඳට හිතනකොට තමයි මේ ප්‍රශ්න අපිට ලිහෙන්නේ. නැත්තම් කියන්න අමාරුයි.